ආයදින හෝරාවේ සමිඳුන් ශ්‍රී වචනේ ආයදින හෝරාවේ විවර කරනට අවසර දෙනු මැන शुद्धात्मयाननी यदुम हम සියදනාටම චේසු පිහිටයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි මේ මොහොතේ මා ඔබට ආරාධනා කරනවා ඔබගේ සියලු වැඩ කටයුතු පැත්තක තියලා ඔබ යාලින්දයට එන්න ඔබේ රූපවාහිනිය තියෙන තැනට එන්න ඇවිත් මේ සුදු වචනයේට ස්වාමින් වහන්සේගේ බලගත් මොහොත ඔබේ ජීවිතේ වෙනස් කරන මොහොත ඔබේ ප්‍රශ්නයට විසඳුම දෙන මොහොත උන්වහන්සේ තුල දැහන් ගතවන්නට ඔබට ආරාධනා කරනවා විශ්වාසයෙන් යුතුව උන්වහන්සේ වෙතට හැරෙන්න බලාපොරොත්තුෙන් යුතුව උන්වහන්සේ වෙතට හැරෙන්න උන්වහන්සේ අපගේ ජීවිතයයි උන්වහන්සේ ඔබේ මගේ ආරම්භයයි උන්වහන්සේ ඔබේ මගේ අවසානයයි ඒ කිසි දෙයක් නෑ උන්වහන්සේ නැතුව අපිට ඒ නිසා අද දවසෙත් ඔබගේ සියලුම දේ උන්වහන්සේට බාර කරන්න විශ්වාසයෙන් යුතුව බාර කරන්න ඒ උන්වහන්සේ ඒ මාර්ගය තුල ඒ ආදරය තුල ජීවිතය ඔබට මට දෙනවා ස්ථිරයි විශ්වාසයි අවසානය සමිඳුන්නේ ආරම්භය සමිඳුන්නේ අවසානය සමිඳුන්නේ ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැත විනා වහන්සේ හැරදා අපේ ජීවිතයක් නැහැ සදා ජීවිතයක් නොමැත විනා ඔව් අමිතාති දුවේ පුතේ උන්වහන්සේ හැරදාන ජීවිතයක් නැහැ උන්වහන්සේ අපේ ශක්තියයි උන්වහන්සේ අපේ බලයයි මේක අත්දකින්න මේක අත්දකින්න මේක අත්දකින්න ඕන අන්තිම මොහොත නෙවෙයි ජීවත් වෙන කාලය තුල ජීවත් වෙන කාලය තුල මරණ මංචකයේ නෙවෙයි අපි අත්දකින්න ඕනේ හුස්ම අවසානයේ වෙනගෙන යනකොට ඒ ආලෝකය ලබා ගන්න මොහොත නෙවෙයි මේක දකින්නට ඕනේ දකින්න අවස්ථාවක් දෙවියන් වහන්සේ දීලා තියෙනවා උපතත් විපතත් අතර කාලය කියලා කියන්නේ දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන්න දුන්නු අනර්ගතම මොහොත. අපි ලෝකේ අතහැරලා යනවා කියලා අපිට තේරෙන්නේ අන්තිම මොහොතේ. එතකන් අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ නොමරන මිනිස්සු ගානට. ඒ නිසා තමයි මරා ගන්න. ඒ නිසා තමයි ජීවිත විනාශ කරගන්නේ. එනිසා තමයි පෞද්ගලිකව ඔබ ජීවිත නැතිනාස්ති කරගන්නේ. කරගියා ගන්න දෙයක් නැතුව ගියාම අපි අවසාන මොහොතේ හිතනවා අපිට දෙවියන් වහන්සේ ඕන කියලා. ඒකත් හිතන එකත් ලොකු දෙයක්. එහෙම හරි. නමුත් ඇයි ඔබට ඒ ශක්තිය ඒ බලය උන්වහන්සේ බව අයිති කරගන්න බැරි? ශක්තිය සමිඳුන්නේ අපේ බලය සමිඳුන්නේ ඔබ හැරදා අපට සදා ජීවිතයක්
අපිට දැනෙන්න ඕන ඒ සවිය උන්වහන්සේම බව. අපිට දැනෙන්න ඕන අපේ ගමන උන්වහන්සේම බව. ඒකට අපිට කිසිම බාධාවක් නැහැ කිසි දෙයක්. අපි යන ගමන තුළ අපිට බාධාවක් වෙන්නේ උන්වහන්සේව නෙවෙයි. අපි ගන්න තීරණ, අපේ ආකල්ප, අපේ සිතුවිලි. ඒවා වැරදි වෙච්චම අපි දෙවියන්ගෙන් ඈත් වෙනවා. අපි දෙවියන්ගෙන් ඈත් වෙනවා. එතකොට අපිට කියන්න බෑ උන්වහන්සේ අපේ ශක්තිය කියලා. අපි ඒ ශක්තිය දාන ලෝකයේ මැවිල්ලට මුදල් වෙන්න පුළුවන්, වස්තු වෙන්න පුළුවන්, ඔබේ හයි ශක්තිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දේශපාලන බලය වෙන්න පුළුවන්. ඒ බලය උන්වහන්සේ, එහෙම නැත්නම් ගමන උන්වහන්සේ කියලා අපිට කියන්න බැරි වෙනවා. මොකද අපි වැරදි විදියට යන නිසා. එතකොට අපි කියනවා සමහර වෙලාවට පල්ලේ ගිහිල්ලා වැඩක් නැහැ, යාඥා කරලා වැඩක් නැහැ. ඇත්ත. ඔබේ අයිති දේ උන්වහන්සේට අයිති දේ උන්වහන්සේ අපේ ගමන බව දෙන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඔබ කොහොමද කියන්නේ උන්වහන්සේ අපේ ගමන කියලා? අපේ ගමන උන්වහන්සේ කියලා අපිට කියන්නට බැරි වෙලා තියෙනවා. ඒ අපේ තිබෙන ජීවත් වෙන ක්‍රමවේදය තුළ. අපි හැමෝම කියමු. අපේ සවිය සමිඳුන් වේ. අපේ ගමන සමිඳුන් වේ. ආදරෙන් කියමු මෙලෙස අපි. ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොබැද වේදා. ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැද වේදා. ඔබ හැරදා අපට සදා ජීවිතයක් නොමැද වේදා. ස්තුති ස්වාමීනි. ප්‍රශංසා වේවා. ස්තුති ප්‍රශංසා වේවා. ප්‍රේමවන්තයනි, අපගේ නාස්පුඩු තුළට ජීවන හුස්ම දීලා තියෙන දෙවියන් වහන්සේ. මේ ගන්න හුස්මක් පාසාම මේ ගෙවන ජීවිතය තුළ උන්වහන්සේගේ ආදරය අපි අත්දකින්නේ. ඒත් අපිට පුළුවන් වෙලා තියෙනවද ඒ ආලෝකය අපේ ජීවිතේ දකින්නට? අන්ධකාරයේම ගමන් කරන ජනතාවක්ද අපි? මෙතරම් ආලෝකයක් අපිට දීලා තියෙද්දි උන්වහන්සේ අපිට සුදගිරිස්ථානයේ දුක් විඳින්නට දීලා නැහැ. ඒක අපි විසින් ලබාගත්තු දෙයක්. අපේ ආත්මය ගලව ගන්නට ඇති වෙන්න දෙවියන් වහන්සේ වරප්‍රසාද දීලා තියෙනවා. අපිට දැනිලා නැහැ උන්වහන්සේ අපගේ ජීවන හුස්ම තුල ජීවත් වෙන බව. එසේගේ දිවසිවරගේ පොතේ 37 වන පරිච්ඡේදයේ මනුෂ්‍ය පුත්‍රයා මේ ජීවන හුස්ම එන්නට උපදේශනා කරන ඇයි ජීවත් වුණාට මලමිනි වගේ ජීවත් වෙන්නේ උන්වහන්සේ නොමැතිව. ජීවයක් නැති මිනිස්සු වෙන්නට උන්වහන්සේ ඔබ මාව මවල නෑ ප්‍රේමවන්තයනි. ඒ නාස්පුඩු තුළට ජීවන හුස්ම දුන්නේ උන්වහන්සේ මොනවටද? ජීවත් වෙන්නට. හරියට ජීවත් වෙන්නට. වගකීමෙන් යුතුව ජීවත් වෙන්නට. ඒත් අපිට බැරි වෙලා තියෙනවා. ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතය තුළ ඒ වගකීම් යුතුයකම තුළ ඔබ ජීවත් වෙනවද කියලා. පවුලක් හැටියට අපි ගමු. අසල්වාසීන් ලෙස අපි ගත්තොත්
ඔබ දෙවියන් වහන්සේට දිය යුතු ආදරය තුල අපි ගත්තොත් ක්‍රිස්තියානි ජීවිතය තුල ඒ වගකීමක් යුතුකමක් ඔබ ඉටු කරන ජනතාවක්. කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බැලුවොත් ඇත්තටම අපි දුවනවා විතරයි. හතර වටේ දුවනවා. අපි කියන කාර්ය බහුලයි. දෙවියන් වහන්සේට දෙන්න වෙලාවක් නැහැ. පරමණ්ඩලේ නමෝ මරියක් කියන්න අපිට වෙලාවක් නැහැ. දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්නට අපිට වෙලාවක් නැහැ. ඕන තරම් වෙලා තියෙනවා අපිට අනිත් දේවල් වලට. දෙවියන් වහන්සේට දෙන්න වෙලාවක් නැහැ. ඒක හරියට ඔබේ පවුල තුළ ඔබ එකිනෙකා කාර්ය බහුල නමුත් දරුවෝ දෙමව්පියෝ දරුවාට කතා බහක් නැතුව කෑම ටික කන එක තේ එක බොන එක අනිකුත් දේවල් ඉදු කරන එක නෙවෙයි. එක්කෙනාගේ තිබෙන ප්‍රශ්න වේදනාව කතා කරන්නට දුබලකම කතා කරන්නට දෙන්න වෙලාවක් නෑ. අවසානයේ මොනවද සිද්ධ වෙන්නේ? දුරස්ත භාවය තුල විනාශය කරා යනවා. එහෙමනම් දෙවියන් වහන්සේට දෙන්න වෙලාවක්. ඒ ජීවන හුස්මද ගන්න උන්වහන්සේ තුලයි. ඒ හුස්ම වලට අපි ස්තුති කියන්නට ඕන. ඒ හුස්ම තුල තමයි අපේ ජීවිතය රැඳිලා තියෙන්නේ. ජීවමාන ස්වාමින් වහන්සේගේ ආදරයේ හුස්ම ඔබ අයිති කරගෙන ජීවත් වෙන්න. අපි කියමු වහන්සේට උන්වහන්සේ මගේ ශක්තිය මගේ පෞකාර ජීවිතය තුළදී උන්වහන්සේ මාව හැම එකකින්ම ගලව ගත්තේ. මගේ ජීවිතේ ගෙවපු විදිය මතක් වෙනකොට උන්වහන්සේ මාව ඔසවා තබලා තිබෙනවා. මං මඩ වගුරේ ගිලෙද්දී උන්වහන්සේ මට දෑත දිගු කරලා මාවින් මුදව ගත්තා. ඒක හරියට පේදුරුතුමා වතුරේ ගිලෙන්නට යද්දි චණ්ඩ මාරුතේ වේගවත් බව දැකලා උන්වහන්සේ අත දීලා ඔරුවට නග්ග ගත්තා වගේ අපි හැමෝගෙම ජීවිත උන්වහන්සේ ඉදිරියේ අපි කෑ ගහද්දී මොනතරම් ආදරයකින් අපිව අත දීලා අපිව ගොඩට අරගෙන තිබෙනවද? ඔරුවේ හිඳවලා තිබෙනවද? සුරක්ෂිතව. මේක තමයි දෙවියන් වහන්සේගේ ආදරය අම්මේ තාත්තේ දියමුදී තරුණ තරුණියනි. මේක අත්දකින්න ඕන දෙයක්. ඔබ වැටෙද්දී ඒක අත්දකින්න ඕන. ඔබ ගිලෙන්නට යද්දී ඒක අත්දකින්න ඕන. උන්වහන්සේ විතරමයි ඔබ බේරගන්න ඉන්නේ. ඔබ මට ලොකු ශක්තියකි. ඔබ මට ආලෝකයකි. මම පව්කරුවෙකු වී සිටියා. ඔබයින් මා ගලවා ගත්තා. මම කසල ගොඩේ දෙවි ගෙව්වා. ඔබයින් මා ඔසවා ගත්තා. මඩ වගුරේ ගිලිමින් සිටියා. ඔබයින් මා ඉවතට ගත්තා. තව කුමක් කියන්නද? ඔබ මා දෙව් සමිදා. ගන්නා හුස්මක් දිනයක් පාසා. තව කුමක් කියන්නද? ඔබ මා දෙව් සමිදා. ගන්නා හුස්මක් දිනයක් මොනවා කියන්නද? වහන්සේ මාව ගලවගෙන මගේ ජීවිතය මට දීලා තිබෙනවා.
මගේ ප්‍රශ්නෙන් මාව මුදවලා තිබෙනවා. මගේ පාපයෙන් මාව මුදවලා තිබෙනවා. මගේ අරගලෙන් ඔබ වහන්සේ මාව මුදවලා ජීවන හුස්ම දීලා තියෙනවා. ස්වාමිනී ඔබ වහන්සේට තම මම මොනවද කියන්න ඕනේ? ඔබ වහන්සේ මගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ මගේ ජීවිතය, ඔබ වහන්සේ මගේ ආරක්ෂාව. ඔබ වහන්සේට ප්‍රශංසාව. ඒ ඔබ වහන්සේටයි ගෞරවය නිරන්තරයෙන්ම ස්වාමිනී. ඔබ වහන්සේ මගේ දෙවියන් වහන්සේ. අපේ පවුලේ දෙවියන් වහන්සේ. මගේ දෙවියන් වහන්සේ. අපේ පවුලේ ප්‍රශ්නේදී ඒ විසඳුව ඔබ වහන්සේම පමණයි. අපේ වේදනාව තුළ ජීවත් වෙද්දී, ඒ අරගල තුළ ජීවත් වෙද්දී ඔබ වහන්සේම පමණයි අම්මේ තාත්තේ අප හැම කෙනෙකුම මුදෙව්වේ, අප ආරක්ෂා කළේ. ඒ ආදරය අපි හැමෝටම අපේ පවුලට දුන්නේ ස්වාමිනී. වහන්සේම පමණයි මේ දෙවියන් වහන්සේ. ජේසුනි ඔබ වහන්සේට ස්තුතියි ශුද්ධාත්මයනි. වහන්සේට ස්තුතියි ප්‍රශංසා වේවා. ස්තුතියි ස්වාමිනී ප්‍රශංසා වේවා. ස්තුතියි ස්වාමිනී ප්‍රශංසා වේවා. හලෙලූයා. ස්තුතියි ස්වාමිනී. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන ශුද්ධවර මතෙව් තුමන් විසින් ලියා තිබෙන සුභාරංචියෙන් පුටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ තැනින් නික්ම තීර් හා සිදොන් පෙදෙස් වලට වැඩිය සේක. ඒ කානානි ඊශ්‍රායලගේ පෙදෙස් වල සිට දාවිද්ගේ පුත්‍ර වූ ස්වාමිනී මට අනුකම්පා කළ මැනව. මාගේ දුව බලවත් සේ දුෂ්ටාත්මාව ශේෂව සිටින්නේයි කියමින් මොර ගැසුවාය. එහෙත් උන්වහන්සේට වචනකින්වත් පිළිතුරු නොදුන්සේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝත් මේ ශ්‍රිය මොරගසමින් අප පස්සේන බැවින් ඇයට යන්න කිව මැනව උන්වහන්සේගෙන් ඉල්ලුවා. උන්වහන්සේ කතා කරමින් මායවන ලද්දේ ඊශ්‍රායල් වංශයේ නැතු බැටළුවන් වෙත පමණකයි වදාළසේක. එහෙත් හැවුත් පසංග පිහිටුවා උන්වහන්සේට වැඳ ස්වාමිනී මට පිහිටුව මැනවයි කීවාය. උන්වහන්සේ උත්තර දෙමින් දරුවන්ගේ කෑමගෙන බල්ලන්ට දැමිය යුතු නැතයි වදාළසේක. හිත කතා කොට එසේ ස්වාමිනී බල්ලන් පවා තම ස්වාමිවරුන්ගේ මේසෙන් වැටෙන කැබලි අහුලා කතී කීවාය. එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින් ස්ත්‍රිය ඔබේ ඇදහිල්ල මහත්ය, ඔබේ කැමැත්ත ලෙස ඔබට වේවායි වදාළසේක. ඒ මොහොතේ පටනගේ දුව සුවපත් වූවාය. සුවිශේෂ වාක්‍යයේසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ වෙතට හැරිලා මේ සුදු වචන තුල ගලා එන උන්වහන්සේගේ ආදරයේ මහිමයක් දකින්නට අපේ ජීවිතවලට ඒ වචනේ බලය අයිති කරගන්න. අපේ ජීවිතවලට ඒ වචනය තුල ගලා එන ශක්තිය අයිති කරගන්න. උන්වහන්සේගේ ශක්තිය ලැබු. අප සමගී සවන ආසිරි කරනු මැන අප සමගී සවන ආසිරි කරනු මැන දිවිදුනි ඔබේ සිත පහදා දෙන දෙතොර සුදතුම් වරම් ලැබ බලවත් කරනු මැන සුදතුම් වරම් ලැබ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපේ ජීවිතය දිහා බලද්දී අපි හැම කෙනෙක්ම කල්පනා කරන්නේ අපිට අයිතිවාසිකම් තියනවා කියන එක. වෙනත් විදියකට අපි කතා කළොත් අද හැම කෙනෙක්ම කතා කරන්නේ තමන්ගේ අයිතිවාසිකම් ගැන. මේ සමාජ වටපිටාව බලන්න පොඩ්ඩක්.
අපි රට තුල ගත්තත් මොනවද කතා කරන්නේ අයිතිවාසිකම්. අරගලයන් කරන්නේ අයිතිවාසිකම් වෙනුවෙන්. හැම ශේෂ්ත්‍රයකම අද මිනිස්සු අයිතිවාසිකම් වෙනුවෙන් ලොකු සටනක නියැලෙනවා. ඒ නිසා අරගල පෙරිලා එක ශේෂ්ත්‍රයන් තුළ අපි මේක අත්දකින්නවාද? ඒ වගේම අපේ පවුල තුළ සමහරවිට ආගමික ස්ථානවල පවා මේ අරගල අපි අත්දකින්න. පල්ලි පන්සල් කියලා වෙනසක් නැහැ. අද මේ වර්තමාන සමාජය තුළ ඒ වගේ විශේෂයෙන් පවුල තුළ අපි මේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. මේක අපි හොඳින් කල්පනා කරන්නට ඕන දෙයක්. ඒ නිසාම අපේ ජීවිත, ජන ජීවිත, පෞල් ජීවිත, ඒ වගේම අපගේ සමහරවිට අපේ ආධ්‍යාත්මය කඩා වැටෙන්න පුළුවන්. ආධ්‍යාත්මය කඩා වැටෙන්න පුළුවන්. ඔබ මේ කතාව අහලත් ඇති ජෝන් එෆ් කෙනඩි හිටපු ඇමරිකාවේ ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලුව එක දෙයයි. රටෙන් ඔබට දෙයක් නෙවෙයි ඔබෙන් රටට දෙයක් දායාද කරන්න. ඒක තමයි වෙන්න ඕනේ. අද පුංචි දෙයටත් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් මුරණ්ඩු ජනතාවක් ලෙස ජීවත් වෙනවා. කල්පනා කරලා බලන්න ඔබේ පවුල තුළ ඔබ හැමද ඉන්නේ කියලා. නෝනා මහත්තයා වෙන්න පුළුවන්. දරුවෝ දෙමව්පිය අතර. එහෙම අරගලයට ඔබ මැදි වෙලා ඉන්න පවුලක්ද? කල්පනා කරලා බලන්න. දැන් මේ අයිතිවාසිකම් ඉල්ලන අතරේ ඔබ කවුරුත් කල්පනා කරාද ඔබේ යුතුයකම් සහ වගකීම් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරලා තියෙනවද? දැන් මේ හැම කෙනෙක්ම අරගලයක යෙදුණුත් අයිතිවාසිකම් වෙනුවෙන් යුතුයකම් ඉටු කරන මිනිස්සෙක් නෑනේ. යුතුයකම් ඉටු කරන්නේ කවුද? හරියට කල්පනා කරලා බලන්න. අපි ගමු වෙන කොහෙවත් යන්න ඕනේ. අපි පවුලේ අම්මයි තාත්තයි දරුවෝ ඔක්කොම එකතු වෙලා යුතුයකම් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනකොට ඒකෙද යුතුයකමක් සිද්ධ වෙන්නේ නැහනේ. අම්මේ තාත්තේ දුවේ පුතේ මතක තියාගන්න. අයිතිවාසිකම් නෙවෙයි ඔබ එකිනෙකා යුතුයකම් වගකීම් ඉටු කරනකොට එකිනෙකාගේ අයිතිවාසිකම් ඉබේම ඔබට ලැබිලා. විවාහ ජීවිතයට ඇතුල් වෙද්දි මම දකින එකම දේ තමයි අයිතිවාසිකම් නෙවෙයි ඉල්ලන්න ඕනේ. ස්වාමි පුරුෂයා භාර්යාව එකිනෙකාට යුතුයකම් ඉටු කරද්දි වගකීම් ඉටු කරද්දි දෙන්නගේ අයිතිවාසිකම් ලැබිලා. දරුවොත් එහෙමයි. පවුල තුළ බලන්න. මේ සත්‍යතාවය අපේ ජීවිතයේ අපි මග හැරලා තියෙන්නේ. එනිසා මම කිව්වා වගේ පවුල තුළ අම්මා තාත්තා දරුවෝ එකතු වෙලා තමන්ගේ යුතුයකම් ඉටු කරනකොට ඔබේ ජීවිතය ලස්සන වෙනවා, පවුල ලස්සන වෙනවා. එන සිනහව ඔබ තුළ ජීවිතයක් දකිනවා. ප්‍රේමයේ දහම තුළ ඔබ ජීවත් වෙනවා. ලැබිය යුතු සියලු දේ අපිට නොපිරිහෙලා ලැබෙනවා. අපි ද්‍රව්‍යමය දේ විතරමයි අපේ අයිතිවාසිකම් වෙනුවෙන්. නමුත් මනුස්ස ජීවිතය ඒ මත රඳා පවතින්නේ නැහැ.
ඒ සතුට ඒ මත රඳා පවතින්නේ නැහැ. සෙනෙහසේ ඒ මත රඳා පවතින්නේ නැහැ. සැනසීම ඒ මත රඳා පවතින්නේ නැහැ අම්මේ තාත්තේ දුවේ පුතේ. ඇයි අපිට ඒක දැනෙන්නේ නැත්තේ? මේ ලෝකයේ තුල ආධ්‍යාත්මයේ තුලත් එහෙමමයි. උන්වහන්සේ හැමතැනම ප්‍රාතිහාර කරේ නැහැ. උන්වහන්සේගේ ගම්පියස තුළ උන්වහන්සේ ප්‍රාතිහාර කරන්න තරම් උනන්දුවක් දැක්වේ නැහැ. ඇයි? අයිතිවාසිකම් වෙනුවෙන් දඟලපුවා. නමුත් යුතුයකම් නැහැ. අපේ ජීවිතේත් එහෙමයි. මොකක්ද අපේ ජීවිතේ යුතුයකම වගකීම? ක්‍රිස්තියානි ජීවිතේ ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කරද්දී ඔබේ අයිතිවාසිකම් වෙනින් ඔබ යාඥා කරන්න බලන්න. ඔබ යාඥාවේ තුලින් දෙකක්ම තියෙන අයිතිවාසිකම් වෙනින්ම පමණයි. නමුත් යාඥාව පිළිලා තියෙන්නේ ඒ තමන්ගේ අවශ්‍යතාවෙන් වෙනින් පමණමයි. ස්තුති ප්‍රශංසාව දුන්නත් නැතත් ඒ මගේ දෙවියන් වහන්සේමයි කියලා කියන්නට අපිට බැරි වෙලා තියෙනවා. එස අපේ රටවල් අයිතිවාසිකම් වෙන දඟලද්දී වලපල්ලට ගියේ. අපේ ආධ්‍යාත්ම ජීවිතේ වැටිලා අපි දවසෙන් දවස ඒ ආධ්‍යාත්මයෙන් පලා යන ජනතාවක් බවට පත් වෙලා තියෙනවා මේ තාත්තේ පුතේ. එහෙම දහමක් නෙවෙයි ඔබත් මහත් අදහන්නේ. ඔබ සමහර වෙලාවට දැකලා නැති වෙදි මිනිස්සු දහම තුල ජීවත් වෙන ආකාරය. මොකද අපි අන්‍යාගමික වටපිටාවක් තුල ජීවත් වෙන නිසා අපි හැමතිස්සෙම බලන්නේ කීයක් හරි දුන්නම ඇඩ්වාන්ස් එකක් දීලා වගේ උන්වහන්සේට කියලා වැඩක් කරන්න. සාන්තුර ළඟට යන්නේ අපේ අයිතිවාසිකම ඉල්ලන්නේ කීයක් හරි දීලා වැඩේ ඉවරනාට පස්සේ ඉතුරු ටික ගෙවන්න. ඒ වගේ. එහෙම දහමක් එහෙම සාන්තුරු අපි අතර නැහැ. එහෙම අන්ධ විශ්වාසය තුළ ජීවත් වෙන්න එපා. ඔබේ ඇද වැඩි මෙතරයි. ඒ මොකද අපි දකින්න අන්‍යාගමික පරිසරය තුළ ඒ අය ගිහිල්ලා බාර ආහාර ඔප්පු වෙන විදිය, දෙවියන්ට කියන විදිය. එතනින් එහාට දෙයක් ගියාට නැහැ. ඊට පස්සේ ඇවිල්ලා කියනවා අපිට මෙහෙම සිද්ධ වුණ නිසා අපි යනවා මේ බාරේ ඔප්පු කරන්න. මොකක්ද අපේ වගකීම යුතුයකම වන්නේ? දැන් උන්වහන්සේ හොයාගෙන එනවා. උන්වහන්සේ දේශනා කරද්දී කෙනෙක් කියලාගෙන වහන්සේගේ මවත් සහෝදරයොත් ඇවිල්ලා ඉන්නවා කියලා. දැන් උන්වහන්සේ කියන්නේ මොකක්ද? ඒක එතන ආවේ උන්වහන්සේ හම්බ වෙන්න ඉඩ කඩක් නැහැ නිකන් ඒක අයිතිවාසිකමක් වගේ. උන්වහන්සේ කියනවා මගේ මවත් සහෝදර සහෝදරියොත් වෙන්නේ මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන. ඒක තමයි අපේ යුතුයකම වගකීම. මොකද්ද අපි යුතුයකම වගකීම වෙන්නේ කැමැත්ත ඉටු කරනවා කියලා කියන්නේ? උන්වහන්සේ තුළ ජීවත් වීම. ඒකාබද්ධ වෙමින් උන්වහන්සේ තුළ අපේ ජීවිතය නිර්මාණය කරගන්නට ඕන. ඒක අපි ලැබෙන්නේ නැද්ද? අර මං කිව්වා වගේ පවුල තුළ කෙනෙක් යුතුයකම් ඉටු කරනකොට අයිතිවාසිකම් ලැබෙනවා. ගාවුණා නෝනාගේ නෝනා යුතුයකම් ඉටු කරද්දී මහත්තයා යුතුයකම් ඉටු කරද්දී ලොකු අයිතිවාසිකම් දෙන්නට ලැබෙන ලං වෙනවා. මොකද අපි ආදරයෙන් කරන නිසා දෙවියන් වහන්සේ තුලත් ඒ ආදරයයි අපි දකින්නට ඕන ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. ඒ නිසා ඔබ දෙවියන් හොයාගෙන යාඥා කරද්දී ස්වාමීනි මේක මට ප්‍රශ්නයක් ඔබ වහන්සේට බාර කරන ඔබ වහන්සේට මට මේක කරලා දෙන්න ඕනේ. ඔබ වහන්සේ එහෙම කිව්වම ඒක අයිතිවාසිකමක් වගේ නෑ. එහෙම එකක් නෑ. ස්වාමීනි ඔබ වහන්සේ මගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ සියල්ල දන්නවා. දැන් මේ ස්ත්‍රිය කානානුවර සමාවෙන්න. මේ ස්ත්‍රිය කානානීය ස්ත්‍රිය උන්වහන්සේගෙන් ඉල්ලනවා. අනේ මේ මේසෙන් වැටෙන කැබලි බල්ලෝ අහුලන් කෑවට කමක් නැද්ද? දැන් බලන්න. උන්වහන්සේ ඉදිරියට තබනවා. මට එච්චරක් ඇති. එතරම් විශ්වාසයි මට. අයිතිවාසිකමක් නෙමෙයි ඉල්ලන්නේ. පසංග පිහිටුවා වඳිනවා උන්වහන්සේට. මේ මිනිස්සු වඳින්නේ නෑ දෙවියන්ට.
ජේසුට වදින්න උවමනාවක් තිබුණේ නැහැ. එයාගේ දහම වෙනස්. පසඟ පිහිටුවා වඳින. අපි දෙවියන් වහන්සේට වඳින්නත් අපි බයයි අද. අද අපි දේශපාලඥ ළඟ ධනින් වැඩෙන ආකාරය දිහා බලද්දී දිවස ප්‍රසාදී ඉදිරියේ මෙහෙම යන්නේ අපි. මෙහෙම ඔළුව වඩන මෙහෙම. එහෙම ඒකද හේතුව අපි එච්චරම දෙවියන් ඉදිරියේ අපි බැගහැපත් වෙන්න බෑ. නමුත් අපි මිනිස්සුන් ඉදිරියේ දෑත් වැඳලා මහා හොරු මංකොල්ලකාරයන් ඉදිරියේ අපි බැගහැපත් දෙවියන් වහන්සේ ඉදිරියේ එහෙම කරන්න අපි නෑ. පූජාවේදී බලන්න සද්භාවයෙන් නිසුව ඒ নমස්කාරය කරන්නට ඔබ සූදානම් නැහැ හුඟක් අය. තරුණියවද සූදානම් නැහැ, ලැජ්ජයි. නමුත් දේශපාලඥයෝ නැත්නම් ප්‍රභූවරු ඉදිරියේ අපේ දෑත් යන්නේ නිකන් ඒ දෙවිවරු වගේ. ඒ නිසා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේට අයිති දේ নমස්කාරය දෙවියන් වහන්සේට දෙන්න ඕනේ. ඒ නිසා අපි මරණ මොහොතක් පාසාම අපිට මතක් කරන්න මළගියකට යන වාරයක් පාසාම මතක් කරන්නට ඕන අවසාන ජීවිතයක් අපිට තියෙන බව. ඒ ජීවිතය දෙන්නේ දෙවියන් වහන්සේ බව. අපි උන්වහන්සේට දෙන নমස්කාරය, ඒ ආදරය උන්වහන්සේට දෙන අපේ වගකීම සහ යුතුයකමයි. ඒ පෙරලා උන්වහන්සේ අපිට සියල්ල ලැබෙන්නට සලස්වනවා. මේ අපූර්වත්වයේ මේ දහම තුල අපි දකිනවා ප්‍රියාදර සහෝදර සහෝදරියනි. ඒත් කල්පනා කරලා බලන්න, මේ අපූර්වත්වයේ කොටස්කාරයෙක් හැටියට ඔබට පුළුවන් වෙලා තිබෙනවද දෙවියන් වහන්සේ තුල එකක් දකින්නට? එහෙමනම් ඔබ පළමුවෙන්ම ඔබේ යුතුයකම් වගේ මොකද්ද? උන්වහන්සේ තුල ජීවත් වෙන්න. ඒ ගෞරවය උන්වහන්සේට දෙන්න. ඒ බලය උන්වහන්සේට දෙන්න. දිව්‍ය පූජාවේ වටිනාකම උන්වහන්සේට දෙන්න. යාඥාවේ බලය උන්වහන්සේට දෙන්න. දිව්‍ය සප්‍රසාදයේ වටිනාකම ඔබේ ජීවිතයක් දකින්න. ඒ උන්වහන්සේට දෙනකොට ඒ පළමු තැන ඔබේ ජීවිතේ වටිනාකමයි ඔබ දකින්නේ. ඒ නිසා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ඒ තුල ඔබේ ජීවිතේ නිර්මාණය කරගන්න. එනිසා අයිතිවාසිකම් දේශා යාඥා කරන්න එපා. යුතුයකම් ඉටු ගන්න ස්වාමිනිය වහන්සේ, මගේ දෙවියන් වහන්සේ, ඔබ වහන්සේට ප්‍රශංසාව, ඒ ප්‍රශංසාව උන්වහන්සේට දෙන්න. ඒ ආදරය උන්වහන්සේට දෙන්න. ඒ ආදරය ප්‍රශංසාව උන්වහන්සේට දෙන මොහොතේ පටන් අපේ ජීවිතයේ සියල්ල අපිට ලැබෙනවා. ඒ බලන්න මේ ස්ත්‍රිය උන්වහන්සේට নমස්කාරය ප්‍රශංසාව දෙද්දී උන්වහන්සේ මේ ස්ත්‍රිය ඒ අයිතිවාසිකම කාගේ වුණත් නෙවෙයි, ජුදාදරුවන්ගේ අයිතිවාසිකමක් නෙවෙයි, මේ ලෝකේම අයිතිවාසිකම බව උන්වහන්සේ මෙතනදී මතක් කර දෙනවා. මර දේව අම්මා යුදා කඳුකරට යන්නේ මොනවටද? තමන්ගේ වගකීම ඉටු කරන්නට, තමන්ගේ ඥාති සහෝදරිය වෙනුවෙන්. මොනතරම් වේදනාවක් තිබුණත් ඇය යනවා ඉටු කරන්න. අපි කෙනෙකුට අපේ යුතුයකම් වගකීම් ඉටු කරමින් දෙවියන් වහන්සේගේ ආදරය අපි බෙදා ගනිමු. ඒ නිසා අපි හැමෝම ඔබේ ගෙදර ඒ අයිතිවාසිකම් නෙවෙයි, යුතුයකම් ඉටු කරමින්, ස්වාමි පුරුෂයා භාර්යා යුතුයකම් ඉටු කරමින්, ඒ වගේම ඒ ආධ්‍යාත්මය තුළ ඒ යුතුයකම් ඉටු කරමින් දෙවියන් වහන්සේට ඒ ප්‍රශංසාව දෙන්න. ඔබට සියල්ල ලැබෙනවා, ස්ථිරයි, ඒකාන්තයි. පොරොන්දු උන්වහන්සේ ස්වාමීන් අපිට කිසි දෙයක් එපා. අපි අපේ වගකීම තුළ, ඒ ආඥාව තුළ ඔබ වහන්සේ තුළ දැහැන් ගත වෙනවා. පවුලක් ලෙස අපගේ වගකීම යුතුයකම ඉටු කරනවා. ඒ ක්‍රිස්තියානි දයාව අපේ ජීවිතයේ වගකීමයි යුතුයකමයි ස්වාමිනී අපි ඉටු කරන්නට ඔබ වහන්සේට පොරොන්දු වෙනවා. අනිවාර්යයෙන්ම ඔබ වහන්සේ මට සියල්ල ලැබෙන්නට සලස්වන බව ස්ථීරව ලෙස විශ්වාස කරනවා ස්වාමිනී. ඒ බලය ස්ථීරයි, ඒ බලය තුළ ආදරය ස්ථීරයි ස්වාමිනී. ඒ ඔබ වහන්සේගේ ස්නේහය ස්ථීරයි ස්වාමිනී.
උන්වහන්සේ ඉදිරියේ අපි තබමු සියල්ල. උන්වහන්සේ අපි ආරක්ෂා කරන්නේ මවක් තම දරුවා ආරක්ෂා කරනවා වගේ. එනිසා මේ තාත්තේ දුවේ පුතේ තරුණ තරුණියනි බිය වෙන්න එපා. තැති ගන්න එපා. උන්වහන්සේ අපි ආරක්ෂා කරනවා. ඒ රාජාලියවගේ පියාපත්සලා තම පැටව ආරක්ෂා කළාක් මෙන් උන්වහන්සේ ඔබ මාව ආරක්ෂා කරනවා. විශ්වාස කරන්න. ඒ විශ්වාසයෙන් දෙවියන් වහන්සේ ඔබට මේ සියල්ල දෙනවා. ඒකාන්තයෙන් ඔබට දෙවියන් වහන්සේ මේ සියල්ල ලබා දෙනවා. විශ්වාසයෙන් යුතුව යාඥා කරන්න. බලවත් කරන උන්වහන්සේ ස්තුති ස්වාමී ප්‍රශංසා වේවා ස්තුති ප්‍රශංසා වේවා ස්තුති ස්වාමී ප්‍රශංසා වේවා හලෙලූයා ස්වාමී ස්තුති प्रशंसा वेवा स्तुति स्वामी प्रशंसा वेवा स्तुति प्रेमांतिनी अदावसेत අපි ඉල්ලීම් රාශියක් තිබෙනවා රෝගාතුරු අය වෙනුවෙන් ඒ සියල්ල බාර කරමු සුදු කුරුසියට දරුවන් බලාපොරොත්තු වෙන සියලු දේ බාර කරමු ස්වාමින් වහන්සේගේ කුරුසියට රෝහල්ගත වෙලා අය ඉන්නවා එය බාර කරමු දරුවන් තරුණ තරුණියන් මද්ද්‍රව්‍යයට බැහැ වෙලා එය බාර කරමු මේ හැම දෙයක්ම ස්වාමින් වහන්සේට බාර කරමු විශේෂයෙන්ම නාලිකාව ඒ වගේම ඒ කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ මේ සියල්ල බාර කරමු ඉතින් සැලසුම් ආදරය තුල මේ සියල්ල ඉටු කරන්නට ශක්තිය ඔවුන්ට දෙන්න කියලා බලවත් කරන්නට කියලා දවසින් දවස ඔවුන් කරන සේවය ජනතාව තුල අගයමින් වඩනාකමක් දෙන සේවයක් බවට දෙවියන් වහන්සේගේ සැලසුම් ආදරය තුල ඉටු කරන්නට ශක්තිය දෙන්න කියලා උන්ව දිරිමත් කරන්න කියලා විශේෂයෙන් අපි යාඥා කරමින් මේ සියල්ල උන්වහන්සේගේ සුදු කුරුසිය පාමුල අපි තබමු. උන්වහන්සේට බාර කරමු. ඔබට බාරයි ඔබේ ජීවිතේ සතුට වෙන්නයි උන්වහන්සේගේ කැමැත්ත තුළ උන්වහන්සේ තුළ ජීවත් වෙන්නට
Hallelujah. Hallelujah. प्रशंसा वेवा प्रशंसा वेवा जेसु पीठाई